බැන්ද විතරයි සැමියා නැති වෙනවා. බැන්ද විතරයි බිරිඳ නැති වෙනවා. එතකොට ඊළඟට දරුවෝ නැහැ. ওই විදිහේ නොයෙකුත් ප්‍රශ්න එනවා. ඊළඟට බඳින විවාහය කැඩෙනවා. ওই වගේ නොයෙකුත් තියෙනවා. පවුල් තුලින් ආරංචි ගොඩක් තියෙනවා. මහද්දීප එහෙම තියෙනවා. කේන්දරේ පරිණතට මම කියයි කියන්නේ. හරිද? සාම්ප්‍රදායත් ඉගෙන ගත්තා. දැන් මට ඒක ඉගෙන ගන්නකොට මට තේරෙනවා මේ සාම්ප්‍රදාය තුලට වඩා අපිට කේන්දරේ එහෙම්මම ග්‍රහයෝ ටික තියලා නරකයි කියන හොඳයි කියන ඔක්කොම තියනවා අපි. කේන්දරේ තියනවා. තියලා ඊට වඩා උඩින් අපි යනවා විශ්වයේ තරණය කිරිල්ල. අර සංසාර චක්‍රය තුල අපි බෙදාගන්නේම අපිට කන්න දෙන්නේ නැහැ විශ්වය. උළු ගෙදරකින් එනවා පොල්ලතු ගෙදරකට. මොකද උළු ගෙදර ආච්චි සොල්දරේට ගිහිල්ලා අම්මව පන්න ගන්න ඕන වුණාම උළු අයින් කරනවා. ඒතර අම්මව තෙමිනෝ. අම්මට යන්න තැනක් නැහැ එතකොට. එතකොට අම්මා කරපු දේ පොල්ලතු ටිකක් හොයාගෙන මැටි වලින් ගහලා ගයක් හදාගත්තා. ඕක තමයි අපේ නිජ විමුණ ඊට පස්සේ. දැන් දුප්පත්නේ. ඉතින් ඉස්කෝලේ ළමයි එහෙමම දැන් මට කියනවා අයියෝ ඕගොල්ලෝගේ කුකුල් කූඩුවක් වගේනේ කියනවා. ඉතින් අර මැටි බිත්තියේ කෝටු දෙකක් ගහගත්තා. ලෑලි කෑල්ලක් හොයාගත්තා. බුදු රූපේ ඇඳගත්තා. ඇඳලා එල්ලුවා. අර ගලෙන් මල් කඩාගෙන ගෙනල්ලා තියනවා. ගාත හයියෙන් කියනවා. කියලා ඒ විදිහට මං හිතනවා මට අම්මගේ ජීවිතේ එපා. මට ඕනේ පොහොසත් වෙන්න. අම්මගේ දරුවෝ වගේ මං දුක් විඳින්න දාන්නේ නැහැ. මගේ දරුවන්ට මම දරුවන්ගේ දරුවෙකුටවත් මං දුකක් දෙන්නේ නැහැ. ඔහොම කියලා තමයි මගේ ජීවිතය ආවේ. ඉතින් ඇත්තම කියනවා නම් මං ගොඩක් පොහොසත් පවුලක කෝටිපති පවුලකට මට බඳින්න වුණා. ඒ විශ්වය දෙනවා කියන්නේ එයත් අබී සුන්දර. ඒතර විශ්වයේ තරණය කිරිල්ලක් මං කරා. එතකොට මං දන්නවා එතකොට මට මේ බැරි දෙයක් මං පොල්ලතු පැලක ඉඳලා උළුගේකින් පොල්ලතු පැලට ගියා. පොල්ලතු පැලේ මෙන්න මාලිගාවලට එනවා සර්වන්ට්ලා ඉන්න අරවා මේ ඉන්න. මාත් දැන් හයි සොසයිටි වුණා. මගේ දරුවන්ගේ දරුවෝත් මං පොරොන්දු වුණා විශ්වයට. අනේ මට මං විඳපු දුක මගේ දරුවන්ටවත් දරුවන්ගේ දරුවන්ටවත් අයිති වෙන්න එපා කියලා. ඒ අනුව මිස්ටර් හේරත් හොයලා බලන්න මගේ දූට පුතාලා තුනයි පුතාට දූලා තුනයි. ඒගොල්ලෝ හරි සැපසේ ඉගෙන ගන්නත් ජීවත් වෙන්නත් ඉනෝකා අබේ සුන්දර ධෛර්යය දාලා තිනවා. ඉතින් මට දුක නෑ. මම දැන් බෝධියක් හදනවා. චෛත්‍ය හදන්න දැන් ලෑස්ති වෙනවා. ඒ හදනවා. අයිබෝවන් වඩාත් නිරෝගී හෙට දවසක් උදා වේවා කියන ප්‍රාර්ථනයත් එක්කම තවත් අලුත් හරවත් වැඩසටහනකින් අපි ඔවුන් වෙනවා. අපි හැමදාම කතා කරන මාතෘකා ගත්තට පස්සේ ඔබට බොහෝ වටිනා කියන මාතෘකා මේ තුල අපි කතා කරන කරුණු ගැන ඔබ බොහෝ විට අපිට යම් යම් අදහස් දක්වා වෙනවා බොහෝ අවස්ථාවල. ඒ තැන්වලදී අපි ප්‍රශ්න කරන තැන් බොහොමයක් අපිට හමු වෙනවා. එතකොට සමහර තැනකදී අපිට දැනෙන කාරණයක් තමයි අපි මේ කතා කරන දේ ඔබ මොනතරම් දුරකට අවබෝධ කරගත්තාද කියන ප්‍රශ්නාර්ථය අපි සතුටු තියෙනවා. අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවා. අපි මේ කරන හැම කතාබහක්ම බොහොම අවධානයෙන් අහගෙන ඉන්න සහ අවබෝධයෙන් යුතුව මේ දේවල් දකින්න කියන කාරණය මතක් කරමින් අපි අද කතාබහට එක් වෙනවා. අපි අදත් ඇවිල්ලා ඉන්නේ චිත්‍රූප වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ ඒ වගේම පිරියන්දල ඉනෝකා අබේ සුන්දර මහත්මිය මුණ ගැහිලා. මම හිතන්නේ එතුමියව නැවත නැවත හඳුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරමටම බොහෝ දෙනෙක් ඔබතුමියව දැන් දන්නවා. අපි බොහොම ගෞරවයෙන් පළමුවෙන් පිළිගන්න ඔබතුමියව. අයිබෝවා. අයිබෝවා. අපි හැමදාම වගේ ඔබට තිබෙන ප්‍රශ්න ගැටලු මේ දේවල් ලියා ගන්නට එතුමියගෙන් බොහෝ උපකාර උපදෙස් ඔබට ලැබෙනවා. මේ ගැන කතා කරනකොට මීට පෙර වැඩසටහන් වලදී අපිට බොහෝ තැන්වලදී බොහෝ දෙනෙක් ප්‍රශ්න එවලා තිබුණා සහ එතුමියට කතා බහ කරන බොහෝ පිරිසකුත් හිටියා. ඔබතුමියට කොහොමද මේ ප්‍රතිචාර දැනුනේ? ප්‍රතිචාර කියන්නේ මං හිතනවා මහද්දීප පහෙන්ම මාවටා කෝල්ස් එන්න ගත්තා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ කේන්දර එවමින් ඒ අනාවැකි ඒගොල්ලෝ දැනගත්තා. එතකොට ඒ දැනගෙන ඒ අයගේ කටින් පිට වුණා අයියෝ අපිට ඔయిత කලින් මැඩම් හම්බ වුණා නම් කොච්චර හොඳද කියලා.
ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කේන්දරේ බලලා ඒගොල්ලන්ගේ සිත කියනවා. අත බලලා සිත කියනවා. සංසාර ගමනේ චක්‍රය කොහොමද කරකැවිලා තින්නේ? ඒතකොට චක්‍ර අපි ඇත්තටම අපේ කිව්වොත් එහෙම මේ චක්‍ර ගැන කිව්වොත් අපිට බුදුහාමුදුරුවන්ගේ ඌර්ණ රෝම ධාතුව නම ඒක නොහිතා ඉන්න බෑ. ඒතර එතනම තමයි අපේ මූලික චක්‍රය තියෙන්නේ. එතකොට ওই චක්‍රේ එහාට මෙහාට වීම තුලින් තමයි අපිට විවාහ වලට අඩු වැඩි බාධා එකතු වෙන්නේ. ඔබතුමී කියන්නේ එතන තමයි ගැටලුව තියෙන්නේ කියලා. මම කියන්නේ සංසාර ගමනෙන් මේ මිනිස් ලෝව ගත්තොත් මේ මිනිස් ලෝව එක්තරා චක්‍ර ක්‍රමයක්නේ. ගුණා බැඳි කරත්තේ. හැමදාම කරත්තේ අපේ පිට උඩ. ගුණාගෙත් පිට උඩ. හරිද? ඉතින් අපි ඇවිල්ලා මේ පිටේ තියෙන කරත්තේ කොච්චර බර වෙලාද සමබර වෙලා නැත්තම් හරියට පාරේ යන්න බෑ. ගුණාට උන. හරි පාරේ යන්න ඕනි. හදලා තියෙන පාරේ යන්න ඕනි. ඒ වගේ අපිටත් මේ විශ්වය හදලා දීලා තියෙනවා පාරක්. සංසාර ගමනේ. එතකොට මේ සංසාර ගමනේ අපි හිතමු විවාහ ගැන කතා කරොත්. එතකොට මේ විවාහ ගැන කතා කරොත් එහෙම අපි හිතමු ඉක්මනින් සැමියා නැති වෙන කෙනෙක්. බැඳ විතරයි සැමියා නැති වෙනවා. බැඳ විතරයි බිරිඳ නැති වෙනවා. එතකොට ඊළඟට දරුවෝ නැහැ. ওই විදිහේ නොයිකුත් ප්‍රශ්න එනවා. ඊළඟට බඳින විවාහය කැඩෙනවා. ওই වගේ නොයිකුත් තියෙනවා. පවුල් තුලින් ආරංචි ගොඩක් තියෙනවා. මහද්දීප එහෙම තියෙනවා. ඔබතුමිය කියන්නේ මේ සියලු කාරණා ටික කේන්ද්‍ර පරීක්ෂාව සහ මේ රේඛා අතින් ගන්න පුළුවන්. ඒ කියන්නේ කේන්දරේ බලපු ගමන්ම හැබැයි මට තියෙන ශක්තියක් තුලින් වෙන්න ඕනේ ඒක කියන්නේ මම. ඒ කියන්නේ මේ කේන්ද්‍ර පරීක්ෂා කරන ඕනෑම කෙනෙකුට මේ කාරණාව කියන්න බෑ කියන එකද ඔබතුමිය මේ කියන්නේ? කේන්දර පරීක්ෂා කරලා පොත් පෙරලලා නෙවෙයි අනිත් අය කියන්නේ. චන්ද්‍රයා මෙහෙම ඉන්නවා. ශනි මෙහෙම ඉන්නවා. රවි බුධ මෙහෙම ඉන්නවා. දැන් මම හොයාගෙන තියෙනවා අලුත්ම ක්‍රමයක්. ඒ කියන්නේ කේන්දරේ පරිණතට මම කියයි කියන්නේ. හරිද? සාම්ප්‍රදායත් ඉගෙන ගත්තා. දැන් මට ඒක ඉගෙන ගන්නකොට මට තේරෙනවා මේ සාම්ප්‍රදාය තුලට වඩා අපිට කේන්දරේ එහෙම්ම ග්‍රහයෝ ටික තියලා නරකයි කියන හොඳයි කියන ඔක්කොම තියනවා අපි. කේන්දරේ තියනවා. තියලා ඊට වඩා උඩින් අපි යනවා විශ්වයේ තරණය කිරිල්ල. මේ විශ්වයේ තරණය කරාම අපිට එතකොට අර ග්‍රහ බලපෑම් නැහැනේ. මොකද්ද ඔබතුමී මේ කියන්නේ විශ්ව තරණය කියන කාරණේ? විශ්ව තරණය කියන්නේ මේ හිස් අවකාශයක් නේ තියෙන්නේ. දැන් බලන්න මේ අපි ළඟත්. දැන් මේ ඉස්සෙල්ලම අපි බලමු මේ විශ්වය තරණය කරන්න ඉස්සෙල්ලා විශ්වය මොකද්ද කියලා. දැන් ඔයාට පේනවද මේ හිස් අවකාශය? බැලුවාම එකම පාටයි. මේ හිස් අවකාශය. දැන් මම මේ මෙතන හදලා තියෙනවා මේ ටීවී කරන්න මම මෙතන මේ හෝල් එකක් හදලා තියෙනවා. මොකද්ද මම මේ කරලා තින්නේ? මේ හිස් තැනක් කොටු කරගෙන මම ගියක් හදලා තිනවා. හිස් තැන කොටු කරලා. දැන් ඔයා ගියක් හදලා තිනවා නම් හිස් තැන කොටු කරනවා. කුලියට හිටියත් කොටු කරපු එකක් ගන්නවා. වාහනේ කියන්නේ මොකද්ද? වාහනේ හිස් තැනක් කොටු කරලා ලස්සන ජනේල් දාලා මෙව කරලා තියෙනවානේ. බයිසිකලේ ගත්තත් මොනවා මේ හිස් තැන ජය ගැනීම. එහෙනම් අපි භෞතික සම්පත් වලට විතරක් නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට අපි හිතමු දැන් විවාහය කියලා. දැන් විවාහය කිව්වහම අපිට ඕන විදිහට අපි හොයා ගන්න ප්‍රේමවන්තයෝ ප්‍රොපෝසල් ක්‍රම ඉතින් තියෙනවනේ. කරගත්තට පස්සේ ටික දවසක් දෙන්න ඉන්නකොට හරියන්නේ නැහැ. දෙන්න ගස්ටන. යනවා මට ඔයාව හරියන්නේ නැහැ. මම යනවා. ඒතකොට ගැළපෙන කෙනෙක් හොයනවා. ඉතින් මොකද මේ ඒ ගැළපෙන කෙනා හොයන්නේ විශ්වය දෙන්නේ නැහැ ඒ දෙන්නට එකතු වෙන්න. ওই දෙන්න හරි නැහැ එකතු වුණාට කියනවා. විශ්වයේ දඬුවම ඇවිල්ලා අපි කියමු ඔයාට සැමියෙක් නැහැ. ඉතින් සැමියෙක් ගත්තට తాවකාලිකයි. සැමියා අතෑරලා යනවා. ඊළඟට සැමියෙක් මිය යනවා. සැමියා මිය ගියාම එතකොට එතනත් අරයා තනි වෙනවනේ. බිරිඳ සැමියා මිය ගියාම බිරිඳ තනි වෙනවා. දරුවෝ තනි වෙනවා.
එහෙනම් අර පවුල තුලම අර සංසාර චක්‍රය තුල අපි බෙදාගන්නේම අපිට කන්න දෙන්නේ නැහැ විශ්වය. ඔබතුමිය කියන්නේ මේ කාරණා මේ විවාහ ජීවිතයේදී මේ කරන යම් දුරස්ත කරවීම සහ මේ සියලු දේවල් මේ විශ්වයේ කාරණාවකට අනුකූලව දඬුවම මම හිතනවා මේ මිනිසා වැරදි කියලානේ මම කියන්නේ. මිනිසා වැරදි කියලා. අයියෝ ඔබතුමියම කියන්නේ. මම කියන්නේ මිනිසාව මේ ලෝකෙට පළුවක් වශයෙන් දැන් මම එදත් කිව්වේ. සමවෙන්න. ඔබතුමිය කියන්නේ මිනිසා නිර්මාණය කිරීම වැරදිද නැත්නම් මිනිසා කරන ක්‍රියාවන් වැරදිද? මිනිසාව මම කියන්නේ මේ විශ්වයෙන් පහළට වැටිලා කියලා. මේ භෞතික ලෝකෙට මිනිස් ලොවට වැටිලා. වැටිලා තින්නේ රෝදයකට. චක්‍රයකට. ඉතින් චක්‍රයකට වැටිලා අපේ එහෙ එක කෑල්ලක් පළුවක් එහෙ නිවනේ. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා මෙතන. අපි දන්න කාරණේ තමයි විශ්වයේ මේ සත්‍යීන් ගත්තට පස්සේ වඩාත්ම උසස්ම සත්‍යය විදිහට තමයි අපි මිනිස්සයා මනසින් උසස් වූ මේ මිනිසා හඳුන්වන්නේ. ඔව් මිනිසා පළුවක් කියලා මං කියන්නේ. පළුවක් කියන්නේ. මේ පළුව උසස්. එතන මිනිසා පළුවයිනේ තියෙන්නේ. එහෙනම් මිනිසා මේ පළුව උසස් පළුවක් තියෙනවා අපිට. ඒ වුණාට පිටිපස හිස්නේ. ඕ පිටිපසක්. දැන් මේ තව රූපයක් තිබුණා නම් පිටිපස අපිට මේ හේතු වෙන්න පුළුවන්ද? ඇඳේ නිදා ගන්න පුළුවන්ද? ඉදිරිපස පළුව විතරයි තියෙන්නේ. ගහක බලන්න ගෝලාකාරයි. ගෙඩි වර්ග ගෝලාකාරයි. දෙහි දොඩන් නාරං අප ගෝලාකාරයි. අපි දරුවෙක් හැදුවත් ගෝලාකාරද? දරු පළුවයි මිනිස් පළුවයි. ඇයි අපි ලබාගෙන තියෙන්නේ පළුවයි. ඔබතුමිය එහෙනම් ඉතුරු පළුව තමයි භාවනාවෙන් අපි උඩට යන්න ඕනේ. දිනු කරගන්න ඕනේ. එහෙනම් විශ්වය තරණය කරන්න ඕනේ අපි. විශ්වය තරණය කළා එහෙටම යන්න ඕනේ. නිවන එතකොට අපිට ගෝලාකාර රවුමක් අපිට එහෙන් දෙනවා. මම කියන්නේ. මෙහෙ දෙන්නේ නෑ මේ පළුවයි. ඔයා බලන්න මගුල් ගෙදර කියන්නේ. ටයි එකක් දානවා. මේ රූපේ පළුවකටනේ. හොඳට නෝන ඇඳලා යනවා. රත්තරන් බඩු ඔක්කොම දාගෙන යනවා. මේ පළුවකටනේ. නැද්ද කියලා බලන්න. ඒ පළුවත් මිනිස් පළුවත් දෙකට බෙදලා තියෙනවා. මේ බලන්න අත ඔය විදියට බෙදලා. එතකොට දැන් මොකද වෙන්නේ? පිටිපස රූපිකුත් තියෙනවනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ රූපෙන්ම මේ පිටිපස රූපෙත් අරගෙන යන්න චිත්ත බලේ. ඉහළට කරත්තේ යනවා උඩට. මම කියන්නේ මේ මිනිස්ලව ගුණා බැඳි කරත්තේ තියෙන්නේ. එතන මම කියනවා එහෙනම් අස්සේ අපිට අපිත් යන්න ඕනේ. ඒ කියන්නේ ඉහළට යන්න තියෙන්නේ. එහෙනම් පනින්න ඕනේ අපි. ඒ පනින ක්‍රමයේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. මොකද්ද කියලා දීලා තියෙන්නේ? එතකොට පනින ක්‍රමයේ තමයි ආර්යයට මග. මිනිස් ලොව තියෙන්නේ මිනිසාට තියෙන්නේ 7යි අඩි 7යි. බුදුහාමුදුරුවෝ එක පියවර 7ක් වශයෙන් පෙන්නලා දුන්නා. මම හොයාගත්තා මිනිසාගේ උසස් අඩි 7යි මේ විශ්වයේ. ඒතර මේ පැත්තත් 7යි මේ පැත්තත් 7යි වොම 7 රවුමක් තියෙනවා. ඒක එතකොට මිනිස් ලොව. මිනිස් ලොවට තියෙන්නේ 7ම තමයි. එහෙනම් අස්සේ අපිට අපි නගින්නත් ඕනේ ওই 7 ඇතුළත. එහෙනම් ඕකේ මැදින් එන්න කිව්වා බුදුහාමුදුරුවෝ. මධ්‍යම ප්‍රතිපදාව. එතකොට එහෙම එනකොට දැන් එතකොට පවුලක් වශයෙන් ඒකකයක් පවුල් හැදෙනවා. පවුල් සංස්ථාවක් හැදෙනවා. ඔය පවුල් සංස්ථාව බලන්න අපිට එක විදිහටම ඉන්නවද කියලා පවුලක්. අම්මා තාත්තා දරුවෝ සහෝදරවරු ආච්චි සීයා මුණුබුරු ඔච්චරයි තියෙන්නේ. ඔය තුන්දරු මුණුපුරන් ලබන්න විතරයි මේ මිනිස්සුලෝ පුළුවන්. ඉතින් ඒක ලබලා අපි යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඒකනේ. බුදු වුණා හොඳම පවුලක හිටියා. හොඳම දරුවෙක් ගත්තා. ඇතිනේ. ඊට වඩා දෙයක් මිනිස්සුලොව නැහැ. ඉතින් අපිට සමා වෙන්න මම මේ බාධා කිරීම කරාට. ඔබතුමී මේ කරගෙන ආපු විග්‍රහය ඇතුලේ යම් අපි මේ දහම විග්‍රහ කරගන්න ආකාරය සහ අපි මේ අධ්‍යයනයන් කරද්දී අපිට මුණ ගැහෙන දහම සහ මේ අතරේ අපිට යම් ගැටුමක් ඒ කියන්නේ අලුත් වෙනස් කතාවක් ඔබතුමියකින් මතුවෙනවා. අපි මේ 7යි කියපු කාරණාවත් එක්ක හැමතැනකම තිබුණු කාරණාවත් එක්ක සහ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා ඔබතුමිය විසින් මේ ඉදිරිපත් කරන කාරණා මේ වර්තමානයේ බුදුදහම එක්ක ගැට ගැහෙනකොට දැන් අපි හිතමුකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් ඔබතුමිය කතා කරා. එතකොට බෞද්ධ දර්ශනය තුළ තියෙන නිවැරදි විග්‍රහයත්
මේක බොහෝ තැන්වල ඔබතුමිය සඳහන් කරන ඔබතුමිය විසින් හොයාගත්ත කාරණාවක් කියන එක. ඔව්. කොහොමද ඒක විශේෂ වෙන්නේ? ඇයි එහෙම කාරණාවක් ඔබතුමියට කරන්නට හිතුනේ? තවදුරටත් අපි සොයා යුතු දේවල්. ඔව්. මොකද මට මේ මිනිස් ලෝක කියන්නේ මේ මොකද අපි ඇවිල්ලා හරිම දුප්පත් පවුලක. පොසත් ඒ වුණාට දුප්පත් වුණා බාප්පා බැඳලා අම්මා. අපි දුප්පත් පොසත් කියන එකත් අර මිල මුදල් මත තීරණ නොකර අර අධ්‍යාත්මිකව පොසත් මිනිස්සු ඕන තරම් ඉන්නට පුළුවන්. ඒතර මං හිතනවා මගේ ආධ්‍යාත්මිකය එතකොට පොසත් වෙලා තියෙනවා. අම්මා වැටෙනවා. අම්මා කිසි දෙයක් කරන්නේ තීන සල්ලි වලින් ජීවත් වෙනවා. දැන් ඒගොල්ලෝ මට අවුරුදු 16 වෙනකන් අම්මා රත්තරන් බඩු අරව මේව ඔක්කොමත් එක්ක ජීවත් වුණා. එතකොට දැන් මම පවුලේ අනිත් තැන් බැලුවා. අනිත් තැන් බැලුවාම අපේ ගෙදර බාප්පෙක් නිසා අපි හරියට පීඩා වින්දා. අම්මට ගහනවා, බනිනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපිට හරියට වෙලාවට කන්න නෑ, ඉස්කෝලේ ගිහිල්ලා එනකොට හරි ප්‍රශ්න. ඉතින් මම දැන් මට මේ හරි කලකිරුණානේ දැන් මට මේ පවුල වට. මම බැලුවා එතකොට මුළු ගමේම ඉන්න පවුල් ගැන මං හිතන්න ගත්තා. ඒ හිතන්න ගත්තාම මට තේරුණා මගේ ගෙදර කුමක් හෝ අඩුපාඩු තියෙන ගෙදරක්. මේ බුදුදහමට මේගොල්ලෝ පිටින් යනවනේ. අම්මයි බාප්පා. නිතරම දෙන්න රණ්ඩු වෙනවනේ. නිතරම ඒගොල්ලෝ දිනුවක් වෙන්න උනන්දු වෙන්නේ නැහනේ. තීනේව මේව කරන. පස්සේ ඔතන තමයි මට යතුන ගස්ටනිය. මං ඒ වුණාට බුදුදහමත් එක්ක හැසිරුණා. ඔබතුමිය කියන බුදුදහමත් එක්ක හැසිරුණා කියලා. ඒ ගෙදර තිබුණු ඒ ගැටුම, ඒ ඝට්ටනය කොහොමද ඔබතුමිය බුදුදහමත් එක්ක ගලපගත්තේ? ඔව්. අම්මා දුප්පත් වෙනකොට පෙනිපෙනිනේ දැන් දුප්පත් වෙන්නේ අම්මා. උළු ගෙදරකින් එනවා පොල්ලතු ගෙදරකට. මොකද උළු ගෙදර ආච්චි සොල්දරේට ගිහිල්ලා අම්මව පන්න ගන්න ඕන වුණාම උළු අයින් කරනවා. ඒතර අම්මව තෙමිනෝ. අම්මට යන්න තැනක් නැහැ එතකොට. ඒතර අම්මා කරපු දේ පොල්ලතු ටිකක් හොයාගෙන මැටි වලින් ගහලා ගයක් හදාගත්තා. ඕක තමයි අපේ නිජබිම වුණේ ඊට පස්සේ. දැන් දුප්පත්නේ. ඉතින් ඉස්කෝලේ ළමයි මම දැන් මට කියනවා අයියෝ ඕගොල්ලෝගේ කුකුල් කූඩුවක් වගේනේ කියනවා. හරිද? ඉතින් දැන් මම කල්පනා කරන ඒවට මම දැන් දුක් වෙනවා. ඒකම මම බලනකොට ගමේම මට තමයි අපි දුප්පත්ම ඒ විදිහට හැසිරුම් රටාවක් අපේ ගෙදර තමයි තිබුණේ අඩුම සතුටක් තියෙන ගෙදර. මම කල්පනා කරා මේක මෙතන වැරදි. මේක හදන්න ඕන දෙයක්. මම කල්පනා කරා මට උසුළු විසුළු කරනකොට ළමයි එහෙම ගේ හොඳ නෑ අරව මේවා අම්මලා නිකන් ඉන්නේ. අරව මේව බාප්පෙක් ඉන්නෝ එතකොට. ඉතින් ඔහොම කියනකොට මම කල්පනා කරා ඒ අම්මලානේ දුප්පත් මමයි. මම කල්පනා කරා අම්මලා දුප්පත් මම දුප්පත් වෙන්නේ නෑ. මං කවදා හරි පොසත් වෙනවා. ඉතින් බැලෙන් මං හිතනවා මට විශ්වය උදව් කරා කියලා. මාව සමහර විට ඒ බාප්පා කියන චරිතය තුලින් මාව විනාශයටපත් වෙන්න තිබුණා. නමුත් විශ්වයව බැලුවා. විශ්වය මට මඟ පෙන්නලා දුන්නා. ඒක නිසා එහෙනම් මම දැන් දුප්පත්කම එතකොට දැන් මොකද මම වෙලා තියෙන්නේ? මම පොසත්නේ. දැන් ඔබතුමිය පිළිගන්න කියන්නේ පොසත් කියලා. මම කියනවනේ මම පොසත් වෙනවා කියලා. එහෙනම් විශ්වයට කී මම භාවනා කරනවා. මල් පූජා කරනවා. ගලක් තියෙනවා. ගලේ මල් තියෙනවා. ඉතින් අර මැටි බිත්තියේ කෝටු දෙකක් ගහගත්තා. ලෑලි කෑල්ලක් හොයාගත්තා. බුදු රූපේ ඇඳගත්තා. ඇඳලා එල්ලුවා. අර ගලෙන් මල් කඩාගෙන ගෙනල්ලා තියෙනවා. ගාත හයියෙන් කියනවා. කියලා ඒ විදිහට මං හිතනවා මට අම්මගේ ජීවිතේ එපා. මට ඕනේ පොසත් වෙන්න. අම්මගේ දරුවෝ වගේ මං දුක් විඳින්න දාන්නේ නැහැ. මගේ දරුවන්ට මම දරුවන්ගේ දරුවෙකුටවත් මං දුකක් දෙන්නේ නැහැ. ඔහොම කියලා තමයි මගේ ජීවිතය ආවේ. ඉතින් ඇත්තම කියනවා නම් මං ගොඩක් පොසත් පවුලක කෝටිපති පවුලකට මට බඳින්න වුණා. ඒ විශ්වය දෙනවා කියන්නේ එයත් අබේසුන්දර. මාත් අබේසුන්දර. එතකොට මට ඉගෙන ගන්න රහස තිබුණානේ. ඒ ඉගෙන ගන්නත් විභාග කොමසාරිස්ගේ ගෙදරට තමයි කසාද වැඳලා තියෙන්නේ. මගේ මස්සිනා එයා. ඒතර මගේ හොඳම නෑන කොමසාරිස් නෝනා යා විතරයි. ඉතින් මං හරි සුපර් පවුලකට ආවනේ. ඉතින් එතන ඉඳලා මං කල්පනා කරා අයියෝ දැන් මං දුප්පත් නේ. මං පොසත්. ඉංග්‍රීසියෙන් කතා කරන පව්. ඒ විදිහට ළමයි රෝයල් එකට යන ළම. ඉතින් ඊයනම ඉන්නවා දැන් මම. ඔහොම ඉන්නකොට
මං හොඳට භාවනා කරා. භාවනා කරනකොට තමයි මට තේරුණේ මේ හරි සතුටක් දැනෙනවනේ මේ හිස් අවකාශය කියලා. ඔබතුමිය කියන්නේ ඔවුන් පෝසත්ද? ඔබතුමිය දැන් පෝසත්ද? මං දැන් දෙකෙන්ම පෝසත්. භෞතික අභෞතික දෙකෙන්ම පෝසත් දැන්. මොකද මං ඒක විශ්වයත් එක්ක යන එකක්. ඒතර විශ්වයේ තරණය කිරිල්ලක් මං කරා. එතකොට මං දන්නවා එතකොට මට මේ බැරි දෙයක් මං පොල්ලතු පැලක ඉඳලා උළුගේකින් පොල්ලතු පැලට ගියා. පොල්ලතු පැලේ මෙන්න මාලිගාවලට එනවා සර්වන්ට්ලා ඉන්න අරවා මේ ඉන්න. මාත් දැන් හයි සොසයිටි වුණා. එහෙම වුණා. එහෙම වෙලා මං දැන් ඒ උනට මං නරක වැඩ කරේ නෑ. සැමියාත් එක්කම ඒ විදිහට මට නැවත හිතුණා මේ මගේ සිත දියුණු කරගන්න. ඒකල මම ගුවන් විදුලියට අර මේ ලිපි ලියන්න ගත්තා. ඉස්සර ගුවන් විදුලිය විතරයි තුනේ සමුදා පිළිසඳර ඒරානන්ද හිට්ටිආරච්චි මහත්තයා රාමේ ඉන්න. බොහොම සුන්දර විගයක් ඒ විදිය. ජී ගුණවර්ධන මහත්තයා මම සිත ගැන විතරයි දැන් ලියන්නේ. ඒගොල්ලෝ මාව ප්‍රශංසා කරනවා අර ටීවී එකේ ගුවන් විදුලියේ. ඒතකොට එහෙම කරනකොට මගේ හිත ධෛර්යය වෙනවා නේ තව. ඒතකොට අද ලිපියට වඩා හෙට ලිපියක් නෙමෙයි. කවි නාට්‍ය අරව මේව සමුදා පිළිසඳරට ලියලා මං කරපු දේ. ඒතකොට මම රස්සාවක් කරන්නේ ගෙදර බබාලත් එක්ක මම කරන දේ හැමදාම ගුවන් විදුලිය අහනවා හවස එකෙන් පස්සේ විලාසිතා පසන් නිවස ලියතඹර මදුමාදි ඕය යනවා. සතියේ දවස් 5ම බුක් කරගත්තා මම වැඩසටහනක් අහන්න. ලියන්න. ඉතින් මහත්යත් මට දෙනවා මම දවසක් ඉතින් කවිවන්තියක් ඉතින් ලියලා දුන්නා. මදුමාදිවියට දාන මහත්යට. මහත්තයා කියනවා මේ මොකද්ද මේ කවියක්ද කියලා ඇහුවා. ඉතින් මට හරි ටිකක් ලැජ්ජත් වුණා. ඊට පස්සේ කවි පන්ති අරව මේවා සිත ගැන බුදුදහම ගැන විශ්වය ගැන ලියන්න පටන් ගත්තා. අන්න දැන් මහත්තයා දැන් මට ගොඩක් උදව් කරනවා. හරි දැන් ඔයා හොඳයි ඔයා කවිත් හොඳයි. කොහොම ලේඛන කලාව හොඳයි. ඊට පස්සේ ලේඛිකාවක් වශයෙන් ඔන්න පටන් ගත්තා. ලිපි ලියන්න පත්තරවලට පොත්වලට පටන් ගත්තා. ඉතින් ඔහොම අරගෙන යනකොට තමයි මට තේරුනේ මේ අතත් මට බලන්න පුළුවන් එකේ මේ කේන්දර පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනි කියලා. දැන් ඉතින් අවුරුදු 30 ගානක් මට දැන් එනවා. ඊට පස්සේ කේන්දර ඉගෙන ගත්තා. මට තේරෙනවා දැන් කේන්දරවල අත්වල තීන වෙනසේ කිසියම් අඩුවක් තියෙන කවුරුත් දැකලා නැති. මේ දෙක එකතු කරගත්තාම මිනිසුන්ගේ අනාවේක සංසාර ගමනේ කියන්න පුළුවන්. ඒ කියනකොට ඒ කියන්නේ මං හිතනවා මට ලැබුණා කියලා ටෙලිපති. බුදුහාමුදුරු කියන ටෙලිපති වෙන්න ඇති. ඕනම කෙනෙක්ගේ සිතක් කියන්න පුළුවන්. හැබැයි ඒ ඥාණය අපිට සම කරන්න පුළුවන්ද? ඒ උතුමයන් එතකොට සාරා සංකී කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන ඇවිල්ලා බොහෝ කැපකිරීම කරලා ලබාගත් ඥානයක් මේක. එතකොට තව අපි වගේ සාමාන්‍ය කෙනෙකුට එවැනි ඥානයක් පහළ වේවිද? එහෙම තැනකට අපිට එහෙම හිතන්නට පුළුවන්ද? නෑ සංසාර ගමනින් එනකොට බුදුහාමුදුරුවෝ 550 ජාතකයේ පෙන්වලා තියෙනවා අපිටනේ ලේඛන කලාව විසින්. ඒකට ඔතන බුදුහාමුදුරුවෝ සාවුන් වෙලා, ලේනුන් වෙලා, වඳුරන් වෙලා, මිනිසුන් වෙලා, ළමයි වෙලා එතකොට එයා ගෙනාවනේ බුදුහාමුදුරුවෝ ටිකක් සංසාර ගමනින් විශ්වය තරණය කරපු කෙනෙක්. ඒකේ තර්කයක්. අපිටත් ඉතින් අපි කිසියම් මිනිසෙක් වෙනකන් තරණය කරලා තියෙනවා. නැත්තම් අපිත් එන්නේ කොඳුයට පෙළ හරහාට යන සත්තු වගේ. බලන්න කොඳුයට පෙළ හරහාට යන්නේ නැද්ද කියලා. ඔබතුමිය කියන්නේ අපිත් යම් කිසි කැපකිරීම ප්‍රමාණයක් කරලා තියෙනවා. කරලා අපි ළඟ තියෙනවා ශක්තිය. මනුෂ්‍යත්වයක් ලබන්නම මේ තෙවන ඇසේ තියෙනවා. ඔන්න ඔතන තමයි මම හොයාගත්තේ S2 නෙමෙයි. S2කින් කොහොම තියෙනව පහළට යන්නේ. කඳුළු පහළට නේ. ශාරීරික කෑමත් පහළට යන්නේ. මං කල්පනා කර මේ ශාරීරිය නම් හරියන්නේ නැහැ. එහෙනම් මෙතනින් මොකක් හරි රහසක් තියෙන බුදුහාමුදුරුවෝ කියපු නළල. අර එතන ඒ කාලේ වෙනකොට කිව්වනේ ඌර්ණ රෝම ධාතුව බලලා බුදු වෙනවමයි කියලා. ඔය රහස තමයි මාත් හොයන්න ගත්තා. එතකොට මං කල්පනා කරා මේ විශ්වය හරි සුන්දරයි. අපේ ගෙදර කටුක වුණාට මං විවාහ වෙලත් ඇවිල්ලා මං හොඳ ඥාති පරපුරක් මට ඇවිල්ලා ඇත්තටම උසස් ගණේ උගත් කොමසාරිස්තුමා කිව්වාම ඉතින් උගත්නේ ඒ පවුලේ තමයි මාත්. එතකොට කෝටිපති පවුලේ අයත් හොඳට උගන්වනවා ළමයිට. ඒ විදිහට. ඉතින් ඔන්න ওই විදිහට ආපු ගමනක මම කියන්නේ මම බුදුහාමුදුරුවන් වගේ කියලා.
නමුත් අපිට එහෙම මේ කියන්න මිනිස් අයිතියක් ලොව නැහැ. ඔව් මේ මිනිස් ලොව කිසියම් දෙයක් නුවණක් මට පහළ වෙලා තියෙනවා කියලා මං කියනවා. ඒ පහළ වීම මට විශ්වෙන් ආපු දෙයක්. ඒ විශ්ව ශක්තිය තව තව මම විශ්ව ශක්තියේ ගැඹුරට මේ යනකොට භාවනා යෝගී වෙනකොට හැබැයි හැමෝම භාවනා ක්‍රමවලට නෙමෙයි මං කරේ. දැන් හුඟ තැන්වල කියනවනේ ශූන්‍යයි ශූන්‍යයි හුස්ම කියන්නේ පුම්බනවා හකුලන ඕක මං ගත්තේ නෑ. ඒක එක්තරා භාවනා ක්‍රමයක් විතරයි මම. ඒක භාවනා ක්‍රමයක මොකද බුදුහාමුදුරුවෝ කියපු ආනාපාන සති භාවනාවෙන් අපිට ගොඩාක් සහනයක් ගන්න පුළුවන් වුණා අපේ ශරීරයට. එහෙනම් අපේ ශරීරය දැන් මගේ ශරීරයට භාවනාවෙන් ආපු සතුට කියලා නිම කරන්න බැරි සතුටක්. එතකොට මටත් දැන් නුවණ තමයි මට පහළ වෙන්නේ. ඔබතුමී ඒ තුලින්ද දැන් මේ විශ්ව තරණය කියන කාරණාවට විශ්ව තරණයත් ආවේ හිම. මගේ උගත්කම වැඩි කරගෙන යනවා දැන් මම. ඒ එක්කම භාවනාව මිනිස්සුන්ගේ හැසිරීම මිනිස්සුන්ගේ කරදර දැන් මම හුඟක්ම කරදර විඳපු කෙනෙක්නේ. ඒතකොට මිනිස්සු අවට මම බලනවා. ඒ පවුල කොහොමද කියලා බලනවා. ඒ පවුලේ තියෙන කේන්දර පරීක්ෂණයක් කරා මුලින්ම මම කේන්දර 100ක් අරගෙන පවුල් 100ක් අරගෙන පරීක්ෂණ කරා මුලින්ම. එතකොට ඒ පවුල් වල විවාහ කැඩෙනවා, දරුවෝ නැහැ, සැමියා දාලා යනවා, බිරිඳ දාලා යනවා, ආච්චිලා සීයලා දරුවන්ව බැරි මරගාතේ හදනවා. උගත් දේවල් මම කල්පනා කරා මෙතන රහසක් තියෙනවනේ මේ පෞල් ක්‍රමයේ තුල. එහෙනම් මම කල්පනා කරා මේ දඬුවම ඒගොල්ලෝ ලබාගත් එකක් නෙමෙයි. මේක විශ්වයේ දෙන දඬුවමක්. මේ විවාහයට උනා. තේරෙනවද? දැන් එතකොට දැන් මම කියන්නම් ඒ දඬුවමේ මම දැන් පෙන්නන්න එංගලන්තේ මට මේ ලැබුණු කේන්දරයක් මෙතන මේ කේන්දරය. එතකොට දැන් මේ කේන්දරයේ හිමි බලන්න මෙතනින් තියෙනවා ශ්‍රව්‍ය බුද ශුක්‍ර මෙතන ඇතුල් වෙන තැනම මෙතන ඇස්ටර් තලය. මේ ඇස්ටර් තලයෙන් මේ එංගලන්තේ ඉන්න අවුරුදු 35ක් ඇති එක්කෙනා. මෙයා දැන් යනවා මිනිස් ලොවට ආපු හැටි හොයාගත්තම. එතකොට ශ්‍රව්‍ය බුද ශුක්‍ර. එතකොට දැන් මෙතන ලස්සන ග්‍රහයෝ ටිකක්නේ. මං කිව්වා එයා ලස්සන රෝස මලක් වගේ ඇති කියලා. මෙයා ඒ වගේම ලස්සන රෝස මලක් තමයි. ලස්සනයි හරියට. ඒ වුණාට මෙතන ශනි චන්ද්‍ර රාහු කුජ හතර දෙනාම. ඒතර මේ ඇතුල් වෙලා තියෙන ග්‍රහචාරයත් එක්ක හොඳ ග්‍රහයෝ නෙමෙයි. ඒතර දැන් මෙයාගේ හොඳ තමයි එයා හොඳ උපාධියක් කරලා එංගලන්තේ හොඳ රස්සාවක් කරනවා සමාජයේ පිළිගත්ත. නමුත් ඒ වුණාට එයා විවාහ 4ක් කරගත්තා. 4ම කැඩිලා ගියා. එයාගේ දැන් මම ඕක කිව්වා. ඒ කිව්වහම දැන් එයා අහනවා මං දැන් 35ක්නේ. දැන් මම කොහොමද මගේ හිත හදාගන්නේ? හරි. මං කොහාට තව පෙරපින් තියෙනවා. ඒ පෙරපින් ළඟට අපි යන්න ඕනේ. එතකොට මේ ඉහළට යන්න ඕනේ. එතකොට ආර්යයට මගෙන් යන්න ඕනේ. ඒ උනට එයා ආගමේ. එතකොට මං කිව්වා හරි. ඔයා යන්න ඔයාගේ ස්වර්ගය ගැන හිතන්න. ස්වර්ගය තුල අපි ආඥා කරන්නේ හොඳ ඒවා විතරයි. නරක සිතුවිලි ගන්න නෑනේ. යේසුස් වහන්සේට කොච්චර නරක තැළුවද? එතනත් තව රහසක් තියෙනවා. ඒ වුණාට යේසුස් වහන්සේගේ නළලට ඇන ගැහුවේ නැහැ. මෙතනට ඇන ගැහුවේ නැහැ. අපේ බුදුහාමුදුරන්ගේ මේ පෙන්නපු මේ චක්‍රය යේසුස් වහන්සේගේ තැන ගැහුවේ නැහැ කියලා තමයි මම හිතන්නේ. එතනට ගහන්න බලයක් නැහැ. ඒතොර එච්චර බලවත් කියන එක තමයි මම කියන්නේ. එතකොට මම දැන් එයාට එයාගේ ආගම තුලින් කියලා දුන්න එයාට එයාගේ පෙරපින ගන්න හැටි. එතකොට මේ දැන් විශ්වය තරණය කරන්න මම කියලා දුන්න භාවනා ක්‍රම වලින්. කියලා දුන්නාම දැන් 35 ඉන්නේ මගේ ළඟට. එනකොට දැන් එයාට ඔන්න 40ක් වෙලා. 40ක් වුණාම දැන් මෙයා 4ක් අතෑරියනේ මිනිස්සු. සැමියන් 4ක් ගිලුණා. එතකොට සැමියන් දෙන්නෙක් ඉවත් වෙච්ච, බිරිඳන් දෙන්නෙක් ඉවත් වෙච්ච සැමියෙක් මෙයාට එකතු වුණා. හරිද? එකතු වෙලා ඒ වුණාට දරුවෙකුත් එයාට හැදුනා. නමුත් ඒ දරුවා හැමෝම කිව්වේ වයසට යනකොට දරුවන් හොඳ නැහැ. අංග විකල වෙයි අරව මේවා. ඒ වුණාට විශ්ව ශක්තිය ආශිර්වාදයකින් ලැබුණොත් එවැනි දරුවන් එහෙම වෙන්නේ නැහැ. මගේ පවුලෙන්ම නිදසුණක් කියන්නම්. මගේ ඇවිල්ලා මගේ බෑනා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මගේ බෑනා. එතකොට මගේ බෑනා ඉපදෙනකොට එයාගේ ලොකු අක්කට වඩා අවුරුදු 20ක් පහුවෙලා. එතකොට අම්මට එතකොට අවුරුදු 50න් තමයි අර මගේ බෑනව හම්බෙලා තියෙන්නේ. ඉංජිනේර කෙනෙක් ඔය ෂෝක් එකට ඉන්නේ. පුතාලා 3කුත් ඉන්නේ. ඉතින් බොහොම ෂෝක් එකට ඉන්නවා. ඉතින් ඒකයි මම කියන්නේ පෙරපින කියන එක ගත්තොත් අපිට
බොහෝ කර්ම අහෝසි කරන්න පුළුවන් අඟුලිමාල වගේ. නැද්ද? ඒ වගේ මේ දැන් මෙයා දැන් මුලින්ම අකීකරු කෙනෙක්. එතකොට මම කිව්වේ යාට ඉගැන්නුවේ ග්‍රහය දැන් අමතක කරන්න. අපි එතනින් ඉගිලෙමු. ඉහළට යමු. ඔබතුමිය ඒ මඟ පෙන්වීම කරා එතකොට ඒ මෙයා හරි ගියා. ඉතින් එතකොට මම කියන්නේ ඒකයි. කසාද බැඳපු අයට දරුවෝ දාලා යනවන ඒ කියන්නේ මොකද වෙන්නේ තීනව නම් මම කියන්නේ ඕගොල්ලෝ විශ්වය තරණය කරන්න. භාවනා ක්‍රම හොයාගන්න ආගම තමන්ගේ ආගම තියෙනවනේ. හැම ආගමකම තියෙන විශ්වය තරණය කිරිල්ල. ඔබතුමිය කියන්නේ එවැනි කාරණාවක් කිරීම තුළින් මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවා කියලා. පිළිතුරු ලැබෙනවා. අඟුලිමාලට ලැබුණා නම්. එයා ඇඟිලි කපලා ඉච්චර නම් අපි කොච්චරද අපි ඇඟිලි කපනවද? නෑනේ. එහෙනම් මිනිසා විශ්වය තරණය කර යුතුයි. පව් සංස්ථාව හොඳ කරගන්න. හොඳ කරගන්න. එතකොට අපි මේ හැම කාරණාවක්ම කතා කරන්නේ එතුමිය විසින් අවබෝධ කරගත්ත මේ කරුණු කාරණා ටිකක් එක්ක සහ මේ කාරණා විග්‍රහ කරගෙන යද්දී එතුමිය බුදුදහම ගැනත් උදාහරණ අරගනිමින් කතා කරනවා. මේ සියලු කාරණා ඔබ අවබෝධයෙන් දකින්න අවධානයෙන් අවබෝධ කරගන්න මොකක්ද මේ කියන්නේ කියන කාරණේ අපි නිරන්තරයෙන් මතක් කරනවා. මේ තුල යම් ගැටලු සහගත තැන් තියෙනවා නම් එතුමිය දැනුවත් කරන්න පුළුවන්, එතුමියට කතා කරන්නට පුළුවන්. අපි හැමදාම කිව්වේ මේ දේවල් එක්ක කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ සහ අපි වඩාත් යහපත් හෙට දවසක් ඔබට උදා වේවා කියන තැන ඉඳගෙන තමයි මේ සියලු සාකච්ඡා කරන්නේ. එතකොට එතුමිය ඉදිරිපත් කරන මේ තර්ක සහ ඒ මතවාද එතුමිය සතුයි. ඔබට හැකියාව තියෙනවා මේවා නිවැරදිව විග්‍රහ කරගනිමින් මේවා ඔබේ ජීවිතයට කොහොමද ගලපගන්නේ කියන කාරණය තීරණය කරන්න අයිතිය ඔබට තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමියකින් අහනවා ඔබතුමිය කියනවා මේ විවාහයටත් විශ්ව න්‍යායක් තියෙනවා කියන කාරණය. ඔබතුමිය කොහොමද මේ දේවල් තුලදී තවදුරටත් අවසාන වශයෙන් මොකද්ද දෙන්න තියෙන උපදේශය? න්‍යාය කියන්නේ දෙන්නෙකුට එක යහනේ නිදා ගන්න බෑ අඹුසැමියන් වශයෙන් විශ්වය අවසර නොදුන්නොත්. එහෙම අය තමයි විවාහ වෙලා ගියා හොටෙල් වලට ගියා පස්සෙන්ද හොටෙල් එකට නොගියත් ආපහු යන අය ඉන්නවා. සමහරව බලන්න මගේ ළඟට එනවා බඳිනවා. බැඳලා ගියාමයි. ආයිනම් ඒ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. එතකොට මොකද මේ විශ්වය ඉබේ ශක්තිය දෙන්නේ නැහැ ආශිර්වාදය. ඒ කියන්නේ සමහරවිට දරුවෝ දෙන්නේ නැහැ. සංසාරේ අපි හැමදේම තුන්දරු මුණුපුරන් ලබන්න අපි වාසනාව වෙන්න ඕනේ. ඉතින් මම කියනවා දැන් මම ලබලා තිනවා හරි ෂෝක් මගේ ඥානයට අහු වෙන්නේ මගේ දරුවන්ගේ දරුවෝත් මම පොරොන්දු වුණා විශ්වයට අනේ මට මම විඳපු දුක මගේ දරුවන්ටවත් දරුවන්ගේ දරුවන්ටවත් අයිති වෙන්න එපා කියලා. ඒ අනුව මිස්ටර් හේරත් හොයලා බලන්න මගේ දූට පුතාලා තුනයි පුතාට දූලා තුනයි ඒගොල්ලෝ හරි සැපසේ ඉගෙන ගන්නත් ජීවත් වෙන්නත් ඉනෝකා අබේ සුන්දර ධෛර්යය දාලා තිනවා. ඉතින් මට දුක නෑ. මම දැන් බෝධියක් හදනවා. චෛත්‍ය හදන්න දැන් ලෑස්ති වෙනවා. ඒ හදනවා. ඒතර මම කියන්නේ මට මේ ආත්මයේ පෙරම් පුරණ ආත්මයක් වේවා. එහෙම හිතලා තමයි මම යන්නේ. එහෙනම් මේ පෙරම් පුරණ ආත්මය තුලින් මං ලැබපු විඥානය තුලින් මට ගැටලු තියෙන හැමෝටම දෙයක් දෙන්න පුළුවන්. ඕන රහසක් සංසාර ගමනේ රහස් මට කියලා දෙන්න පුළුවන්. ඔයා මෙන්න මේ විදිහට යන්න. ඔයාගේ මෙන්න මේ විදිහට නේද ඔයාගේ අකුසල් ටික ඔයාට පළ දීලා තියෙන්නේ. ඔයාට දරුවෝ නැහැ. ඔයාට සැමියෝ මෙහෙම නැහැ. බිරිඳ මෙහෙම ගිහිල්ලා ওই විදිහට අඬු කඳුලෙන් ඉන්නවා. ආච්චිලට කරදරකාර දරුවන් දීලා තියෙනවා. අපි දුන්නේ නැහැ හැබැයි. මගේ දරුවන්ව මම දුන්නේ නැහැ. මගේ අම්මටවත් හදන්න මම දුන්නේ නැහැ. කිසි කෙනෙකුට මං ඒ විදිහටම තත්තරන් ළමයි ටිකක් හැදුවා. ඉතින් ආදරෙන් දැනොත් මගේ මැණික් පැටව කියලා තමයි පුතාගේ ළමයිත් එක්ක මං ඉන්නේ. මගේ මැණික් පැටව. එතකොට මට එක්කෙනෙක් කිව්වා ඔයා ඔච්චර ආස කරන්න එපා. නෑ මං ඒගොල්ලන්ට ආදරය කළා. කිසියම් දේවල් පවරලා මගේ සිත හදාගන්න මම බෝධිය හදනවා. අවසාන යාමේ වෙනකොට මම එතනට යනවා. භාවනා කළා. මගේ රූපෙත් මම තියලා යනවා. මොකටද? මිනිස්සුන්ට භෞතික ලෙස වැඳලා පොඳලා හරි මගේ චිත්ත බලය ඒගොල්ලන්ට ගන්න අරගෙන ඒතර මම මැරුණත් මගේ මේ ශක්තිය මුළු විශ්වයටම පුරන්න පතුරවන්න මම ලෑස්ති. එතකොට මහත් දීප පහේම දැන් අය මට ඉන්නවා. මං හරි සතුටින් මේ වැඩේ කරගෙන යනවා.
ඔයාටත් ඔයාගේ පවුලක නැති වුණත් අහලා තියෙන පවුලක හරි ගැටලු තියෙනවා නම් මට එවන්න මං හදලා දෙන්න. අපි බොහොම වෙනස් විදිහේ මාතෘකාවක් එක්ක වෙනස් කතාබහක් එක්ක හැබැයි සමාජයේ ඕනෑතරම් අපිට දකින්න තියෙන ගැටලුවක් ගැන තමයි අපි මේ කතා කරේ. මේ අදහස් දැක්වීම ඇතුලේ එතුමිය බොහෝ දේවල් ඔබට අරගෙන ආවා. මේ කාරණා අවබෝධයෙන් දකින්න කියන එක නිරන්තරයෙන් මතක් කරනවා. සහ එතුමිය කතා කරා මේ මට හිතෙන විදිහට මේ බොහෝ දේවල් මේ භෞතික ලෝකයේදී තමයි මේ බොහෝ ගැටලු තියෙන්නේ. අධ්‍යාත්මිකව ඔබේ දෙසට හැරුණු කල ඔබට මේ බොහෝ ප්‍රශ්න ගැටලු ලියා ගන්න පුළුවන්කම ඔබ සතු තියෙනවා සහ ඒ දේවල් දකින්න නිවැරදිව අපි ආයුත්තේ කොයි දෙසටද නිවැරදි දිශානති අපි තීරණය කරගත යුතුයි. මෙතන සිට අපි මේ දේවල් බොහෝ කරුණු කාරණා ඔබට ඉදිරියේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට තවත් හරවත් දවසක් වේවා, වඩාත් නිරෝගීමත් හෙට දවසක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක සමුගෙන යන්න මේ සූදානම් වෙන්නේ. ඔබතුමියට ආයුබෝවන් කියලා. ආයුබෝවන්. අපි තවත් අලුත් වැඩසටහනකින් මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ දවසක්.